කතාව. අයිබෝවන් සත්‍ය කතාව. අපිත් එක්ක අද කතා කරන්න ඉන්නේ ශ්‍රියාල්. අයිබෝවන්. අයිබෝවන්. අපි අද කතා කරන්න ඉන්නේ HIV ගැන. AIDS ගැන. ඔයා හිතනවද ලංකාවේ ඉන්න කට්ටියට දන්නවද HIV AIDS කියන්නේ මොකක්ද කියලා? HIV වෙනම AIDS වෙනම කියලා දන්නවද? මම හිතන්නේ දැන් ඒ ගැන කතිකාවතක් යනවා. HIV AIDS කියන්නේ මොකක්ද? ඒක සම්බන්ධව තියෙන ප්‍රතිකාර මොනවද? සහ HIV සමග ජීවත් වෙන කෙනෙක්ගේ ජීවිතේ කොයි වගේද කියලා. නමුත් මම හිතන්නේ නැහැ ගොඩ දෙනෙකුට HIV AIDS දෙක වෙනම හඳුනගන්න සහ වෙනස් කරලා බලරගන්න අවශ්‍ය ඉන්ෆර්මේෂන් තියෙනවා කියන එක. හරි. දැන් ඔයා කියමුකෝ දැන් අපි ජොබ් එකකට යනවා නම් කවදාවත් ඒගොල්ලෝ අහන්නේ නැහැනේ ඔයාට උස්ම ගන්න ප්‍රශ්නයක් තියෙනවද කියලා. ඒගොල්ලෝ මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න අහනවා because ඉන්ෂුරන්ස් දෙනවා නම්. හැබැයි ඔයාට උස්ම ගන්න පුළුවන්ද නැත්නම් ඔයාට හැමදාම හවසට ඔළුව රිදෙනවා කියලා අහන්නේ නැහැනේ. ඔයා හිතනවාද ඔයා රස්සාවකට යනකොට ඔයා කියන්න ඕනේ කියලා ඔයා HIV පොසිටිව් කියලා. ඒ කියන්නේ ඇප්ලිකේෂන් එකක් දැම්මොත් නැත්නම් කොයි හරි ඔයා එක්කෙනෙක්ව හම්බ වෙන යනවා නම්. මෙහෙමයි තනු මං හිතන්නේ කරන රැකියාව අනුව සමහර අයට තමන්ගේ HIV තත්ත්වය ගැන කතා කරන්න සිද්ධ වෙන අවස්ථාවන් තියෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි බෙහෙත් ගන්න ගියාම ලංකාවේ අපි රජයේ සේවාවන් සඳහා යනකොට සමහර වෙලාවට අපි හිතන්නේ නැති තරම් වෙලාවක් යන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට ෂෝට් ලීව් එකක් දාලා යන එක මදි වෙන්න පුළුවන්. හාෆ් ඩේ එකක් දාන්න වෙන අවස්ථාවල් තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ වගේ අවස්ථාවකදී කෙනෙකුට ලීව් එකකින් තොරව තමන්ගේ HIV තත්ත්වය නිසා තමන්ට අවශ්‍ය ඖෂධ එහෙම නැත්නම් අනිකුත් ප්‍රතිකාර වගේ දේවල් ලබා ගන්න ඉඩකඩ හදලා දෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. වගේම ලංකාවේ ලේබර් ඩිපාර්ට්මන්ට් එකයි ILO එක නෙවෙයි තියෙනවා World of Work policy එකක් කියලා. ඒකෙනොත් reasonable accommodation කියලා කියනවා HIV සමග ජීවත් වෙන අයට රැකියා කරන ස්ථානවලදී ඒ වාතාවරණය හදලා දෙන්න ඕනේ කියන එක. ඒකෙන් හැබැයි HIVත් එක්ක ජීවත් වෙන්න එක්කෙනෙක් ඒ ගැන කතා කරන්න එක්කෙනෙක්ට පුළුවන් ද ලේසියෙන් රසාවක් හොයාගන්න? බැහැ. හරි අමාරුයි. සමහර වෙලාවට මිනිස්සුන්ගේ තියෙන ආකල්ප නිසා කොන් කිරීමට ලක් වෙන්න පුළුවන්. අනිකුත් ඩිස්ක්‍රිමිනේෂන් වලට ෆේස් කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දෙනෙක් තමන්ගේ HIV තත්ත්වය ගැන රැකියා කරන ස්ථානයට කතා කරන්නේ නැහැ. නමුත් මං හිතන්නේ අයිඩියල් සිටුවේෂන් එකදී හිතන්නකෝ අපි යම් කිසි ස්පෙෂල් කන්ඩිෂන් එකක් වගේ මේ සම්බන්ධවත් කතා බහ කරලා තමන්ගේ රැකියා ස්ථානයේදී තමන්ට ඒ අවශ්‍ය ඉඩකඩ හදාගන්න අයිතියක් HIV සමග ජීවත් වෙන කෙනෙකුට තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. ඒක මම තව පොඩ්ඩක් විස්තර කරලා කිව්වොත් HIV සමග ජීවත් වෙන කෙනෙක් HIV වලට බෙහෙත් ගන්න කෙනාගෙන් කෙනාට තමන් මුහුණ දෙන බාධක වෙනස් වෙන්න පුළුවන් තමන්ගේ ඖෂධ නිසා. මූලික අවස්ථාවලදී side effects ගොඩක් එක එක්කෙනාට බලපාන විදිය වෙනස්. නමුත් සමහර අයට ඒක ගොඩක් දරුණුවට බලපානවා. ඉතින් තමන්ගේ HIV තත්ත්වය ගැන තමන්ට තමන්ගේ රැකියා ස්ථානයට කතා කරන්න බැරි නම් ඒ අය ගොඩක් වෙලාවට කරන්නේ ඒ රැකියාව අතහැරලා දාලා යන එක. අවංකවම මමත් ඒ දේ කරලා මගේ මූලික අවස්ථාවලදී මට ඒ කියන්න අවස්ථාව තිබුණා. නමුත් මට HIV සම්බන්ධව තිබිච්ච ඒ කාලේ තිබිච්ච දැනුමත් එක්ක මම ගොඩක් බයෙන් තමයි ඒ මූල් අවස්ථාවට මුහුණ දුන්නේ. ඉතින් මං හිතන්නේ ඒක හරි අසාධාරණයි. තමන්ගේ රැකියාවක් එහෙම නැත්නම් කරියර් පාත් එකක් හදාගෙන යන කෙනෙකුට නොහිතපු අවස්ථාවකදී මේ වගේ දෙයක්කට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඒ හැමදේම අතහැරලා දාලා තමන්ගේ මානසික තත්ත්වය හදාගන්න අවශ්‍ය වාතාවරණය සහ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය හදාගන්න තියෙන වාතාවරණය හදාගන්න ඉඩකඩක් නැත්නම් ඒක ගොඩක් අසාධාරණයි කෙනාට තමන්ගේ ඉදිරි ජීවිතයට.
ඉතින් ඒ නිසා මම තරයේ විශ්වාස කරනවා HIV සමග ජීවත් වෙන කෙනෙකුට තමන්ගේ රැකියා ස්ථානවලදී ඒ අවශ්‍ය ඉඩකඩ ලබා දිය යුතුයි කියන එක. හරි. දැන් අපි පොඩ්ඩක් ඔයගේ ජීවිතේ පස්සට යමු. දැන් ගොඩක් කට්ටිය කියනවා HIV කිව්වම නැත්නම් AIDS කිව්වම හිතන්නේ මේක වැරදි කරපු එක්කෙනාටනේ හම්බ වෙන්නේ ලෙඩ. එක්කෝ කියනවා මේ පුණ්‍යෝගේ ලෙඩනේ. නැත්නම් ඔය එක එකනත් එක නිදා ගන්න කට්ටියගේ ලෙඩනේ. ඔම තමයි හිතන්නේ. HIV කියන දේ ඕන එක්කෙක්ට හැදෙන්න පුළුවන්. HIV කියන දේ ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. ඒක කෙනාගේ තියෙන මේ සෝෂියෝ ඉකොනොමික් බෑග්ග්‍රවුන්ඩ් එකවත් එඩියුකේෂන් ලෙවල් එක නිසාවත් HIV බෝ නොවී තියෙන්නේ නැහැ. නමුත් අපි දන්නවා එක්තරා සමාජ කොට්ඨාස කිහිපයක් තියෙනවා දැනට HIV වලට වැඩි අවදානමක්. එහෙම නැත්නම් HIV වැඩි ප්‍රවණතාවයක් තියෙන සමාජ කොට්ඨාස කිහිපයක් අපි හඳුනගෙන තියෙනවා. ඒක අපි කැමති වුණත් අකමැති වුණත් පිළිගත යුතු දෙයක්. ඒක එතනින් එහාට ගිහිල්ලා ඕනම කෙනෙකුට හැදෙන්න පුළුවන්. නමුත් you have to agree that there is a disproportionate percentage of marginalized communities who are affected by it. දැන් ඔයා තව එකක් තියෙනවා. දැන් අද මම එක්කෙනෙක් එක්ක නිදාගත්තත් හරි නැත්නම් පොඩි ඩවුට් එකක් තිබ්බොත් හෙට මම ගිහිල්ලා බ්ලඩ් ටෙස්ට් එකක් කරාම අපි හිතනවා ඒක තේරෙයි කියලා බ්ලඩ් ටෙස්ට් එකේ. ඒක තේරෙනවද අනිත් දවසම? නෑ. කොච්චර කල් යනවද? මෙහෙමයි. ඒ අපි කියනවා zero conversion. එහෙම නැත්නම් HIV ආසාදනය ශරීරගත වෙන්න කෙනාගෙන් කෙනාට ලොකු කාලයක් යනවා. මූලික HIV පරීක්ෂණයේ තියෙන HIV antibodies check කරන එක අපිට පුළුවන් සති 3ක් හෝ වැනි සුළු කාලයක් ඇතුළතදී හෝ මාස 6ක් වැනි කාලයක් ඇතුළතදී හරියටම දැනගන්න. ඉතින් කෙනෙකුට සමහර විට සති 3-4කින් දැනගන්න පුළුවන්. එතනදී අපි HIV නෙගටිව් ටෙස්ට් එකක් ලැබුණොත් අපි කොහොමත් රෙකමෙන්ඩ් කරනවා ආය මාස 3කිනුයි තව මාස 3කිනුයි ටෙස්ට් කරගන්න කියලා. මොකද අපි දන්නේ නැහැ සමහර විට මාස 6ක් ගියාට පස්සේ තමයි හරියටම දැනගන්න පුළුවන් අර කලින් එන්කවුන්ට් එක නිසා Tamanට HIV ශරීරගත වෙලා තියෙනවද කියන එක. හරි. දැන් ඔයාගේ ජීවිතේ ඔයත් කොල්ලෙක් ඔයාටත් ආසයි සතුටින් ජීවත් වෙන්න සෙක්ස් කියන්න දේ අපි ඔක්කොමලාට ජීවිතේ ඕන දෙයක්. ඒ කියන්නේ අපේ ඇඟ බලාපොරොත්තු වෙන්න දෙයක්. හැබැයි ඔයා ටෙස්ට් එක ගන්න ගියේ ඇයි? ඔයාට තේරුණාද? නෑ. සමහර අයට HIV ශරීරගත වුණාම රෝග ලක්ෂණ තියෙනවා. උණ හිම්බිරිස්සාව වගේ ඒ වලට එන රෝග ලක්ෂණ තියෙන්න පුළුවන්. නමුත් මට එහෙම කිසිම දෙයක් තිබුණේ නෑ. මම හැබැයි අවුරුදු 18 19 20 වගේ කාලේ ඉඳන් අවුරුද්දට එක සැරයක් හෝ දෙසරයක් HIV ටෙස්ට් එකක් කරගත්තා. අනිත් එක තමයි මම ඉගෙන ගත්තේ මම ඇමරිකාවට ගිහිල්ලා ඉගෙන ගත්තා ලොස් ඇන්ජලිස් වල. එතන ඉස්කෝලෙන් ඒගොල්ලෝ ප්‍රොමෝට් කරා HIV ටෙස්ට් එකක් කරගන්න කියන එක නිරන්තරයෙන්ම. ඉතින් අර ඒ තිබෙච්ච කියන්නේ ඇක්ටිව් සෙක්ස් ලයිෆ් එකක් තිබ්බොත් ඔව් අනිවාර්යයෙන්ම ඇක්ටිව් සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නම් තමන්ගේ STD HIV ටෙස්ට් එකක් කරගන්න එක ඕනම කෙනෙකුට මොන විදිහේ බයි ඒ කිසිම දෙයක් අදාළ නැහැ. තමන්ට ඇක්ටිව් සෙක්ස් ලයිෆ් එකක් තියෙනවා නම් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන දැන ගැනීම තමන්ගේ වගකීමක්. මං ඒ තිබිච්ච මට තිබිච්ච වාතාවරණයත් එක්ක මට පන්නරයක් ලැබුණා හැම මාස 6න් 8 සැරකටම HIV STD ටෙස්ට් එකක් කරගන්න. මම ලොස් ඇන්ජලිස් වල හිටපු කාලය ඇතුළත මම ඒ ටික කරගෙන ගියා. මම ඊට පස්සේ ලංකාවට ආවට පස්සෙත් ඒ විදිහටම රූටින් ටෙස්ට් එකක් කරගෙන ගියා. ඒ කරපු රූටින් ටෙස්ට් එකකදී තමයි මම දැනගත්තේ. හරි. මේ ලංකාවේ HIV ටෙස්ට් එක කරාට පස්සේ ඒ ප්‍රෝත්‍ය එළියට යන්නේ නැත්ද? ඔයාට ෂෝ කරන්න පුළුවන්ද ඒ කොන්ෆිඩන්ස් එක තියෙනවා කියලා අපේ සිස්ටම් එකේ? ඒ කියන්නේ මෙයාට මේ වගේ ලෙඩක් තියෙනවා කියලා ඔක්කොමලාට කියන්නේ නැහැ කියලා. ඒක මෙහෙමයි සෞඛ්‍ය සේවා සපයන
අයට වගකීමක් තියෙනවා කෙනෙකුගේ සෞඛ්‍ය පිළිබඳ විස්තර රහසිගතව තියාගන්න. ලංකාව පොඩිනේ. ප්‍රෝති යනවා ටක්කා. ඔව් මෙහෙමයි. එහෙම වෙච්ච අවස්ථාවක් නැතුව නෙමේ. නමුත් අපි බහුතරයක් විදිහට ගත්තහම සාමාන්‍යයෙන් රජයේ තියෙන සේවා ස්ථානවලදී හෝ ගොඩක් වෙලාවට පෞද්ගලික ස්ථානවලදී ඒ වගේ දේවල් ගැන කතා කරනවා අඩුයි. මොකද HIV ටෙස්ට් එකක් පෞද්ගලිකව කරගන්නවා නම් ගිහිල්ලා ડોක්ටර් කෙනෙක්ගේ චිට් එකක් නැතුව වුණත් HIV ටෙස්ට් එකක් කරගන්න පුළුවන්. ඉතින් එතකොට අර තමනුයි රිසෙප්ෂනිස්ටුයි ලැබොරටරි ටෙක්නිෂියනුයි අතර තියෙන සම්බන්ධයක් පමණයි තියෙන්නේ. නමුත් තමන්ගේ ගමේ නැත්තම් තමන්ගේ නගරයේ ක්ලිනික් එකකට වගේ ගියොත් එහෙම සමහර වෙලාවට තමන්ගේ ගමේ ඉන්න කෙනෙක් ක්ලිනික් එකේ වැඩ කරන්න පුළුවන්කමක් තියෙනවා. තමන්ගේ දෙමව්පියන්ව දන්න කෙනෙක් ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට කෙනෙකුගේ HIV තත්ත්වය පිළිබඳ ප්‍රවෘත්ති පිටට ගිය අවස්ථාවන් අපිට වාර්තා වෙලා තියෙනවා. නමුත් අපි උත්සාහ කරන්නේ හැම අවස්ථාවකදී මේ වගේ දෙයක් දැනගත්තාම පුළුවන් තරම් ඒ වගේ දේවල් ඉදිරියට නොවෙන්න වැඩ කටයුතු කරන්න. දැන් ඔයාට HIV රිපෝට් එක අතට ගත්තම ඔගේ ඔළුවේ ගියේ මොකක්ද? පළවෙනිටම හිතුවේ මොකක්ද? මගේ ජීවිතේ ඉවරයි කියලා. ඒ අවස්ථාවේදී ඇඬුවද? ඔව්. ඒ කියන්නේ මුලින්ම මම විශ්වාස කරේ නැහැ ටෙස්ට් රිසල්ට් එක. දෙසරක් තුන්සරක් කරා. දෙපාරක් කරා. ඔව් දෙපාරක් කරා. පළවෙනි පාර මම අපි කලින් කතා කරා වගේ අර කොළඹ ප්‍රසිද්ධ රෝහලක කොරිඩෝ එකක තමයි මගේ HIV රිසල්ට් එක මුලින්ම දුන්නේ. රිසල්ට් එක නෙමෙයි නමුත් ඉන්ඩිකේට් කරා මට HIV ටෙස්ට් එක පොසිටිව් රිසල්ට් එකක් ඇති කියන එක. ඒ අවස්ථාවේදී මම ඒ ඉන්ෆර්මේෂන් එක දුන්න විදිහයි ඒ දුන්න කෙනාගේ ඒ මේකයි එක මට හිතුණා මට මේ මෙතනින් ගන්න ටෙස්ට් එකේ මට විශ්වාස කරන්න බෑ කියන එක. ඊළඟ අවස්ථාවේදීත් අර විදිහටම ඉන්ෆර්මේෂන් එක එන ඒ රටාව එනකොට ඉතින් මම ටිකක් ඔළුව හදාගෙන හිටියේ. නමුත් ඉතින් මට දරා ගන්න බැරුව හිටියේ. මම ඔෆිස් එකේ හිටියේ. මට කෝල් එක එනකොට මම ඒ වෙලාවෙම ලීව් එකක් දාලා ගිහිල්ලා රිසල්ට් එක අරගෙන ඊට පස්සේ ඉතින් එතන හිටපු ડોක්ටර් කෙනෙක් තමයි රිසල්ට් එක දෙන්නේ. ඉතින් ඒ ડોක්ටර්ව හම්බෙලා මගේ ලිංගික ජීවිතය සම්බන්ධව විවේචනයකට ලක් වෙලා ඒගොල්ලෝ අහන්නේ questions ඒගොල්ලෝගේ ආසාවටද නැත්නම් ඒක බලපානවද? එක්තරා දොස්තර කෙනෙක් ඒ ප්‍රශ්න කිරීමේ රටාවෙන් මට තේරුනේ එයාට gossip එකක් මේක. ඔව් නිකන් කුතුහලයක් තිබුණා. හරි. මොකක්ද කොහෙන්ද කොහොමද උනේ කොහෙද කාත් එකද හිටියේ කොහාටද දැම්මේ ඒ වගේ නිකන් කාත් එක්කද දැම්මේ නිකන් කොහාටද කී පාරක් දැම්මේ ඒක දැනයි තියෙන්නේ දාන්න. නෑ මං එතකොට මගේ මේ යාළුවෙක් එක්ක ගියේ. ඉතින් එතකොට යාට දැනගන්න ඕන උනා මෙයාද නැත්තම් මොකක්ද මෙතන තියෙන රිලේෂන්ෂිප් එකේ ස්වභාවය ගේද බයිද ඔක්කොම දැනගන්න ඕනේ. ඔව් ඔව්. ඔව් පොඩි ඉතින් අර ඉන්ක්විසිටිව් ගතියක් තිබුණා. ලංකාවේ ටච් එක තිබ්බා කොහොමද හරි. ඔව් ඔව් මට රිසල්ට් එක දුන්න ડોක්ටර් කිව්වේ නෝටි වැඩ කරපුවාම ඔහොම තමයි කිව්වා. ඊට පස්සේ වෙනීරියොලොජිස්ට් කෙනෙක්ව හම්බෙලා channel කරලා කතා කරනකොට සෑහෙන පර්සනල් ප්‍රශ්න ඇහුවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී සෙන්සිටිවිටි එකක් තිබුණේ නැහැ. මේ කෙනෙකුගේ ජීවිතය දැන් වෙනස් වෙලා තියෙන්නේ. මම මේ සම්බන්ධව ප්‍රශ්න කිරීම කරනකොට කෙනාගේ පැත්තෙන් කල්පනා කරන්න ඕනේ කියන එක පිළිබඳ සැලකීමක් තිබුණේ නැහැ. මොකද එයාට අවශ්‍යතාවය තිබුණේ මාත් එක්ක එතනට ගිහිල්ලා හිටපු කෙනා සම්බන්ධව විස්තර දැනගන්න, අපි අතර යම් කිසි සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකක් තියෙනවද කියන එක දැනගන්න. එහෙම නැත්නම් ඊට අමතරව කියන්නේ මට මේක හැදුනේ පිරිමි කෙනෙක්ගෙන්ද, ගෑනු කෙනෙක්ගෙන්ද, ලංකාවෙන්ද, පිටරටින්ද වගේ. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මට උත්තර දෙන්න කල්පනා කරන්න බැරි ප්‍රශ්න ගොඩක් මගෙන් ඇහුවා. අනිත් ඒ මොහොතේ හම්බ වෙච්ච නිවුස් එක මේවත් කියන්න ගියාම හරි අමාරුයි. ඔව් අනිත් එක තමයි දනු ඒ කියන්නේ මේ 2013 ඒ කියන්නේ අපි දැන් දන්න තරම්වත් ඉන්ෆර්මේෂන් දැනන් හිටියේ නැහැ. අපි ස්පෙෂලි අන්ඩිටෙක්ටබල් වයිරල් ලෝඩ් එකක් තියෙනකොට
තව කෙනෙකුට ට්‍රාන්ස්මිට් වෙන්නේ නැහැ. ඒ වගේ ඉන්ෆර්මේෂන් ඒ කාලේ තිබුණේ නැහැ. අනිත් එක තිබ්බට බෙහෙත් තිබ්බට ඉන්ෆර්මේෂන් එක තිබ්බේ නැහැ. රීසර්ච් කම්ප්ලීට් වෙලා තිබුණේ නැහැ. අනිත් එක කොහොමත් ලංකාවේ තාම කතා කරන්නේත් නැහනේ මේ කෙනෙකුගේ HIV තත්ත්වය පාලනය වෙලා තියෙනවා නම් තව කෙනෙකුට බෝ වෙන්නේ නැහැ කියන එක. හරි බයයි ඒක කතා කරන්න. ඒක එක්තරා අතකින් දොස්තරලාගේ මං හිතන්නේ තියෙන සෙන්සිටිවිටි එක නැති කම ඒ සිටුේෂන් එක සම්බන්ධ වෙලා කල්පනා කරන්නේ නැහැ කොයි විදිහටද මේ ඉන්ෆර්මේෂන් එක නිසා කෙනෙකුගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන් කියන එක ගැන. නමුත් ඔව් ඉතින් ඒ ඉන්ෆර්මේෂන් තිබුණේ නැහැ. අනිත් එක මම HIV ගැන දැනන් හිටියේ මන්ට HIV තියෙන එක්කෙනෙක් හම්බෙලා තිබුණා ලොස් ඇන්ජලිස් වලදී. කතා බහ කරන්න, chat කරන්න. ඒ චරයි මට HIV සම්බන්ධව තිබිච්ච එක්ස්පෝෂර් එක. HIV ටෙස්ට් කරගත්තට අර මේ තත්වය උඩ කෙනෙකුගේ ජීවිතේ කොයි වගේද කියන එක සම්බන්ධව මට දැනීමක් තිබුණේ නැහැ. එතකොට තමයි ඔයාලට තේරුනේ මේ වගේ දේවල් ඔළුවේ දුවන්න ඕනේ. නෑ එතකොටවත් ඒ ගැන මුකුත් කල්පනා වුණේ නැහැ. මම හිතන්නේ ඒ අවස්ථාවේදී මෙහෙම හිතන්නකෝ දැන් අපි සමාජයේ ඉන්න කෙනෙක්ට HIV සම්බන්ධව තියෙන විස්තර අදට වුණත් ඔළුවේ තියෙන HIV මාරාන්තිකයි කියන එක. HIV හැදුනොත් මාව සමාජයෙන් කොන් වෙනවා. මගේ අම්මලා තාත්තලාට මුණ දෙන්න බැහැ. මගේ අම්මලා තාත්තලාට සමාජයට මුණ දෙන්නත් බැහැ. ඒ මානසිකත්වයම තමයි මටත් තිබුණේ. මේ පවුලටම ලොකු බ්ලැක් මාර්ක් එකක්. ඔව්. ඔව්. දැන් ඔයාට හැදිච්ච විදිය කොහොමද කියලා දන්නවා? ඔව්. ඔයාට ෆිසිකල් රිලේෂන්ෂිප් එකක් තිබ්බා තව එක්කෙනෙක්ට එක්ක. එයා කවුද කියලා ඔයා දන්නවද? ඔව්. ඒ කියන්නේ ඒ HIV කියන දේ ඔයාගේ ඇඟට ආවේ කොයින්ද කියලා ඔයාට දන්නවා. ඔයා එයාත් එක්ක කතා කරා. අනිත් ඔයාට හිතන්නත් ඕනේ කවුද කියලා. ඔයා ඇක්ටිව් සෙක්ස් ලයිෆ් නම් මෙහෙමයි අපි මෙහෙම හිතන්නකෝ මට අවුරුදු 24ක් 24ක් වගේ. ඉතින් ඒ කාලෙදී ගොඩක් ඇක්ටිව්. නමුත් අර මට තිබිච්ච දැනුමත් එක්ක කොන්ඩම් භාවිතා කරන එකත් hand in hand ගියා මගේ sexual relationships එක්ක. බොහොම සුළු sexual relationships ප්‍රමාණයක් පමණයි කොන්ඩම් නැතුව කරේ. ඉතින් එතකොට මට narrow down කරන්න පුළුවන් කවුද කියලා. ඉතින් අනිත් කොන්ඩම් නැතුව සෙක්ස් කරපු අය එක්ක මම කතා බහ කරලා ඒගොල්ලෝ ටෙස්ට් කරලා ඒගොල්ලන්ගේ රිසල්ට් එක නෙගටිව් කියලා දැනගත්තට පස්සේ ඉතුරු වෙච්ච කෙනෙක් හිටියා. තව එකක් තියෙනවා. දැන් සෙක්ස් කරන්න ඉස්සර තව කොල්ලෙක්ට එක්ක ඒගොල්ලෝ අහනවාද මට මේ කොන්ඩම් නැතුව කරන්න ඕනේ කියලා. එතකොට ඔයා ඉඩ දෙනවද නැත්නම් ඒ මොහොතේ ඒ වගේ දෙයක් තමයි කියුනේ? එතනදී උනේ මෙහෙමයි. ඉතින් එයාත් ඒක මං හිතන්නේ මන් දන්නේ නැහැ ගොඩක් දෙනෙක් දන්නවද කියලා. සමහර ගේ රිලේෂන්ෂිප්ස් නෙමෙයි sexual encounters සිද්ධ වෙන විදිහ. සමහර වෙලාවට කෙනෙක්ව හම්බ වෙනවා. ඊට පස්සේ එයාගේ නම්බර් එක තව යාළුවෙකුට දෙනවා. ඊපස්සේ එයා ඒක තව යාළුවෙකුට දෙනවා. මොකද අපිට ඕපන්ලි කතා කරන්න ලොකු වාතාවරණයක් නැහැ. කෙනෙකුව හම්බෙන්න හෝ සෝෂලයිස් වෙන්න සිටුේෂන් එකක් නැහැ. ඔන්ලයින් ඇප්ස් වල තිබුණත් ඒවා පාවිච්චි කරන ප්‍රමාණය බොහොම සුළුයි. ඉතින් කාලයක් යනකොට ඒ ඇප් එකේ ඉන්න හැමෝත් එක්කම එක්ක කතා කරලා තියෙනවා නැත්නම් සෙක්ස් කරලා තියෙනවා. ඉතින් එහෙම අවස්ථාවලදී මෙතනදිත් මම මේ කෙනාව දැනගත්තේ යාළුවෙක්ගේ යාළුවෙක් මාර්ගයෙන්. ඇක්චුලි යාළුවෙක්ගේ යාළුවෙක් මගේ නම්බර එක එයාට දීලා එයා මට කතා කරලා තිබුණා. ඉතින් කාලයක් මම එයාත් එක්ක ෆිසිකල් රිලේෂන්ෂිප් එකක් තිබුණා. ඉතින් ඒ කාලයත් යනකොට ඉතින් අපි ගත කරපු කාලයයි එතන තිබිච්ච ඉතින් ඒ ෆීලිංගස් වල ස්වභාවයයි අනුව ටික ටික ඉතින් කොන්ඩම් පාවිච්චි කරනවද නැද්ද කියන එක ඉතින් අර යම්කිසි විශ්වාසයක් උඩ අතෑරුණා. ඉතින් එතනදී ඒකේ යම්කිසි වගකීමක් මමත් අරගන්නවා. මොකද ඒක මගේ සෞඛ්‍ය තත්ත්වය ගැන වගකීම මං එයාට වැරදි කියලා තේරුමක් නැහැ. හැබැයි ඔයා එයාට කිව්වද මේ වගේ දෙයක් ඔයාට හම්බුණා මේ රිසල්ට් එක තියෙනවා කියලා? මෙහෙමයි මං එයාව හම්බෙලා ඉවර වෙලා මම හිතන්නේ මාස 5ක් 6ක් විතර ගිහිල්ලා තිබුණා මං රිසල්ට් එක හම්බ වෙනකොට.
රිසල්ට් එක හම්බෙච්ච අවස්ථාවේදී මට එයාවට කියනවා තියා මට නැගිට ගන්නවත් තරම් මානසිකත්වයක් තිබුණේ නැහැ. මම කිව්වා මං හිතන්නේ මම දෙපාරක් සුයිසයිඩ් කරගන්න හැදුවා. ඊට පස්සේ කවුන්සලින් වලටයි සයිකියාට්‍රිස්ට් කෙනෙකුයි හම්බෙන්න කියලා. ඉතින් මගේ සයිකියාට්‍රිස්ට් කිව්වේ ඔයාගේ මානසික තත්ත්වය හදාගෙන ඉන්න. ඊට පස්සේ අපි ඒ කෙනාට කතා කරමු කියන එක. මොකද ඔතනදී දෙපැත්තක් තියෙනවා. මම ගිහිල්ලා එයාට කිව්වොත් එහෙම මට HIV තියෙනවා ගොඩක් වෙලාවට ඔයාගෙන් වෙන්න ඇති කියලා ඔතනදී ඔක අනිත් පැත්ත හැරෙන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. එතකොට ඒක ඩීල් කරගන්න පුළුවන් වාතාවරණයක් මට තියෙනවද? මානසිකත්වයක් තියෙනවද? ඉතින් ඒ හැම දෙයක් එක්කම මම පොඩි කාලයක් ගත්තා මගේ මානසිකත්වය හදාගන්න. ඊට පස්සේ මං ගාව තිබිච්ච නම්බර වලට කතා කරලා බලනකොට ඒ නම්බර වැඩ කරන්නේ නැහැ. ඉතින් මම දන්න යාළුවෙක් හිටියා එයාවත් දන්න. මං එයාව හම්බෙලා ඊට පස්සේ කිව්වා මෙහෙමයි මගේ තත්වය මේකයි. ඒ වෙනකොට එයා දැනගෙන තිබුණා. මගේ යාළුවා කොහෙන් හරි විස්තරේ ගිහිල්ලා. ඉතින් එතකොට මං කිව්වා මෙහෙමයි මම අනුමාන කරනවා මෙයාගෙන් වෙන්න ඇති කියන එක ඔයාට හම්බුනොත් හරි කතා කරන්න පුළුවන් වුණොත් හරි පණිවිඩය දෙන්න කියලා. එතනින් එහාට ඉතින් සෝෂල් මීඩියා වල හිටියේ නැහැ. මං හිතන්නේ මං ගාව ඇත්ත නමක්වත් තියෙනවද දන්නේ නැහැ. අතරලා ගියා කියන්නේ ඉතින් මම බලාපොරොත්තු වෙනවා දැන් අඩුතරමින් මේ වගේ දේවල් වලින්නුත් හරි එයාට දැනගන්න. හැබැයි අනිත් එක තමයි මං හිතන්නේ ඒ නම්බර වෙනස් වීමත් සමග මට සැකයක් තියෙනවා සමහර විට එයා පස්සේ කාලෙකදී දැනගන්න ඇති කියන එක. ඊට පස්සේ එයා ඔක්කොම අයින් වෙන්නේ නැති. හරි දැන් අපි HIV ගැන කතා කරා. ඔයාගේ ජීවිතය ගැන කතා කරා. ඔයාගේ මානසික තත්ත්වය ගැන කතා කරා. අපි දැන් කතා කරමු HIV කියන දේ කවදාවත් ජීවිතය නවත්තන්න දෙයක් නෙමෙයි. දැන් HIVත් එක්ක හොඳ ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. කන්න පුළුවන්, බොන්න පුළුවන්, යාළුත් එක්ක ඉන්න පුළුවන්, සෙක්ස් කරන්න පුළුවන්, ළමයෙක්ව හදන්න පුළුවන්. HIV පොසිටිව් නැති ළමයෙක්වත් හදන්න පුළුවන්. නෝමල් ජීවිතයක් ජීවත් වෙන්න පුළුවන්. මේ ගැන ගොඩක් කට්ටියට දන්නේ. ඒකේ තියෙනවා ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි කියලා එකක්. අනිත් එක තියෙනවා මොකද්ද PrEP අපිට කරන්න පුළුවන් ඒක ඉස්සර ඒ කියන්නේ තමන්ට හිතෙනවා නම් තමන්ගේ පාර්ට්නර් නෙමේ තමන්ගේ ලිංගික චර්යාවන් එක්ක තමන්ට අවදානමක් තියෙනවා කියන එක හිතෙනවා නම් කෙනෙකුට පුළුවන් PrEP නැත්නම් pre exposure prophylaxis කියන ඖෂධය අරගන්න. දැනට ලංකාවේ ඒක available කරලා තියෙන pilot program එකක් ඇතුළත. ඉතින් ඒ හින්දා බොහොම සීමිත ප්‍රමාණයකට විතරයි ඒක ලැබෙන්නේ දැනට. අපි බලාපොරොත්තු වෙනවා pilot එක ඉවරනාට පස්සේ ඕනම කෙනෙකුට ඒක ගන්න අවශ්‍ය කෙනෙකුට ඒක ගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. මේක ගේ රිලේෂන්ෂිප් වල නෙමෙයි. ඕන රිලේෂන්ෂිප් එකේ මේක ඕන දෙයක්. ඔව්. අනිත් එක දැන් කියමු ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි කියන්නේ මොකක්ද? ඇන්ටි රෙට්‍රෝවයිරල් තෙරපි කියලා කියන්නේ HIV ශරීරගත වෙච්ච කෙනෙක් තමන්ගේ HIV තත්ත්වය පාලනය කරගන්න ගන්න ఔෂධයක්. ඒක HIV සඳහා තියෙන ඖෂධයක්. ඒ කියන්නේ ඔයාගේ ඇඟේ HIV තිබ්බට ඒක තව එක්කෙනෙක්ගේ ඇඟට යන්නේ නැහැ. නෑ ඒ කියන්නේ ඒක මෙහෙමයි. HIV වෛරසය සිස්ටම් එකකින් අඩු වෙනවා. HIV වෛරස් එක HIV වෛරස් එක සිස්ටම් එකේ අපි කියන්නේ හොයාගන්න හඳුනාගත නොහැකි ප්‍රමාණයකට අඩු වෙනවා. ඒ කියන්න හේතුවත් බොහොම ටෙක්නිකල් පැත්තට ගියොත් එහෙම බ්ලඩ් වල එහෙම නැත්නම් තියෙන HIV levels HIV virus level එක නැති වෙලා යනවා. නමුත් ඇඟේ අනෙකුත් තැන්වල HIV virus එක තියෙන්න පුළුවන්. ඒක රෙට්‍රෝවයිරස් එකක් නිසා සෛල ඇතුලේ මම මේක හරියට එක්ස්ප්ලেইন කරයිද දන්නේ නැහැ. නමුත් අපි මෙහෙම කිව්වොත් එහෙම HIV virus එක හොයාගන්න පුළුවන් තැන් වලින් අයින් වුණත් ශරීරයේ තුල තියෙනවා. හරි. HIV ඖෂධය ඇන්ටි රෙට්‍රෝවයිරල් බෙහෙත් ගන්න කන් HIV ඒ පාලනය වෙලා තියෙන වෛරස් එක උඩට එන්නේ නැතුව. ඒක තමයි අපි කියන්නේ HIV වලට තියෙන ඖෂධ
තමන්ට කියලා තියෙන විදිහට හැමදාම හෝ දවසට තියෙන අවස්ථාවන් ඒ විදිහට කියලා තියෙන විදිහටම අරගන්න ඕන. වෙලාවල් වල වෙනසක් නැතුව එකක් දෙකක්වත් මග හැරෙන්නේ නැතුව. මොකද එහෙම වුණොත් අවස්ථාව පටන් ගන්න ඕන. පටන් ගන්නවා කියන්නේ අර ඇන්ටිබයොටික්ස් ගන්නවා වගේ තමයි. කෝස් එක ඉවර වෙනකන් ගන්න කියලා කියන්නේ. ඒ වගේ ඉතින් ශරීරයේ තියෙනවා. ඔව් දැනට තියෙන විදිහට ජීවිත කාලෙම ගන්න ඕන. හැබැයි ළමෙක් හදන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. මෙහෙමයි unprotected sex කරන්න පුළුවන්. ඒ කරත් තව කෙනෙකුට HIV බෝ වෙන්නේ නැහැ. හරි. දැන් ඔයා කියන්න. ඔයාගේ ජීවිතේ වගේ යාළුකම ගොඩක් කට්ටියත් එක්ක නැති වුණාද? පවුල් කට්ටිය ඔයාගෙන් අයින් වුණාද මේ නිවුස් එක ආවට පස්සේ? මෙහෙමයි. දැන් මට තිබුණා choice එකක් කාටවත් නොකිය ජීවත් වෙන්න. අවස්ථාවන් දෙක තුනක් තිබුණා. මම මගේ HIV තත්ත්වය ඩිස්ක්ලෝස් කරාට පස්සේ යාළුකම් අතෑරිච්ච. ඉතින් මම කල්පනා කරා මම මොකටද මගේ ටයිම් එක ඉන්වෙස්ට් කරන්නේ කෙනෙක් මාව මගේ HIV තත්ත්වය උඩ මනිනවන විතරක්ම මනිනවන. ඉතින් ඒකයි මම ටික කියන්න පටන් ගත්තේ ඔව් මම HIV එක ජීවත් වෙනවා. මාව ආශ්‍රය කරන්න ඕන නම් ඒ දැනුමත් එක්ක එන්න. එතකොට මට පුළුවන් ඒ සම්බන්ධව සෙන්සිටිවිටි එකක් තියෙන අයව විතරක් ආශ්‍රය කරන්න. මොකද එතකොට මගේ තියෙන Facebook එකේ හිටපු friends ලා අඩු වුණාද මේකට පස්සේ? අනේ මම දන්නේ නැහැ මම Facebook ගණන් ගත්තෙත් නැහැ. Facebook friends ලා නෙමෙයි නමුත් මගේ ජීවිතේ හිටපු යාළුවෝ කීප දෙනෙක් ටික ක්‍රමයෙන් ඉතින් අයින් වෙලා ගියා. ඉතින් මම ඒගොල්ලන්ට වැරද්දක් කියන්නෙත් නැහැ. ඒගොල්ලන්ගේ තිබිච්ච මං හිතන්නේ දැනුම මදිකම හෝ එහෙම නැත්නම් සමහර විට එයාලගේ තිබිච්ච බයක් වෙන්නත් ඇති. ඉතින් ඒක අපිට කාටවත් මුකුත් කියන්න බැහැනේ. ඉතින් ඒක අතකින් ඒක මට සැනසීමක් කියන්නේ මට ඒ වගේ නෙගටිවිටි එකක් මගේ ජීවිතෙන් අයින් වෙලා යන එක. ඔයා අද සතුටින්ද ඉන්නේ? ඔව්. ඔයාට ඕන දෙයක් කරන්න. මෙහෙමයි. ඉතින් සතුටින් කියන්නේ ඒක හරි සබ්ජෙක්ටිව් but HIV තත්ත්වය නිසා මම කවදාවත් දැන් වර්තමානයේදී මම ප්‍රශ්නක නෙමෙයි ඉන්නේ. හොඳයි. ඒක තමයි ඕන දෙයක්. අපි මෙයත් එක්ක ශ්‍රේයාල්ත් එක්ක කතා කරන්න අපි මෙයාව මේ ෂෝ එකට එන්න කිව්වේ මේ ගැන දන්නේ නැති කට්ටිය ගොඩක් ඉන්නවා. අපි හිතන්න ඕනේ මේක ගමවල් වල නැත්තම් කොළඹෙන් ඈත් පැත්තවල දන්නේ නැතුව ඉන්නේ කියලා. කොළඹ ඉන්න හොඳ ඉස්කෝල වලට යන්න කට්ටිය ඒගොල්ලගේ අම්මා තාත්තලා කාටවත් මේ ගැන හරි විස්තර දන්නේ නැහැ. අනිත් එක දැනගන්නත් බයයි දැනගන්න ආසත් නැහැ. හැබැයි දැනගන්න කියන්නේ ලොකු දෙයක්. ඒක ඉගෙන ගන්න එකත් ලොකු දෙයක්. මම කවදාවත් කියන්නේ හෙට ගිහලා ඔක්කොමලත් එක නිදා ගන්න කොන්ඩම් එක කියන දෙයක් පාවිච්චි කරන්න එපා. සෙක්ස් කියන දේ හරි ලේසි එහෙම දෙයක් නෙමෙයි. අපි අපේ ජීවිතේ රෙස්පොන්සිබිලිටි එකක් ගන්න ඕනේ. එහෙම වොත් මේ වගේ දේවල් ජීවිතේ වෙනකොට ඒකත් අපි රෙස්පොන්සිබිලිටි අරගෙන හැන්ඩල් කරන්න ඕනේ. ඒක තමයි මම හිතන්නේ මේකේ අන්ඩර්ලයින් මෙසේජ් එක. ශ්‍රේයාල් මම හිතන්නේ ඔයාට දන්නේ නැතුව ඔයා ගොඩක් කට්ටියගේ ජීවිතේ මාරු කරලා තියෙනවා. ඔයා කතා කරන දේවල් ගැන හිතලා ගොඩක් කට්ටිය මේ ගැන අලුත් විදියට හිතන්න පටන් අරන් අලුත් විදියට බලන්න පටන් අරන් ඒක හොඳ දෙයක්. ඒත් මම හිතන්නේ ඔයා ඕනකමින් කරා කියලා. ඔයා නිකන් කරේ. හැබැයි ගොඩක් කට්ටිය ඒකින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. තනු මම කිව්වේ මෙහෙමයි මම කල්පනා කරන්නේ මම මගේ ජීවිතය ගත කරන්නේ මට තියෙන ගැටලු හරි ප්‍රශ්න හරි ගොඩක් දුරට අඩු කරගෙන යන්න. ඒ කියන්නේ මානසිකත්වය. මම හිතන්නේ නැහැ හැංගිලා ජීවත් වෙන එකෙන් හෝ බොරු කරලා ජීවත් වෙන එකෙන් මේ මට ප්‍රයෝජනයක් තියෙනවා කියලා එක. මොකද අපි බොරුවක් හරි යම්කිසි රහසක් හරි තියාගෙන ඉන්නවා නම් ඒකේ පීඩනය තියෙන්නේ මටමයි. අපි අනිත් අයට යම්කිසි ස්වරූපයක් පෙන්වන්න පුළුවන්. නමුත් ඒ පීඩනය දරාගෙන යන්න ඕන මම. ඒක මගේ සෙක්ෂුවල් ඔරියන්ටේෂන් එකේදී මම ගොඩක් අත්විඳපු දෙයක්. ඉතින් ඒ නිසා මං හිතන්නේ සතියක් දෙකක් තුනක් යනකොට මම දැනගත්තා කොහොමත් මම ආපහු මේ රහස්‍ය ස්වභාවයට යන්නේ නැහැ කියන එක. ඒක මම මේ අනිත් අයෙක් ජීවිත වෙනස් කරන්නවත් ප්‍රසිද්ධ වෙන්නවත් කතා බහට ලක් වෙන්නවත් කරපු දෙයක් නෙමෙයි. ඒක මගේ ජීවිතේ ලේසි කරගන්න. ඔව් ඒ කියන්නේ මට අවශ්‍යතාවය තිබුණේ මගේ ජීවිතේ වටේ ඉන්න කට්ටිය මාව විදිහට පිළිගනී කියන එක. අනිත් එක තමයි
ඒ නිසා මට ඇතිවෙන කරදර ගොඩක් දුරට අඩු කරගන්න එක. ඉතින් ඒකත් එක්ක තමයි මම ඉස්සරහට එන්න පටන් ගත්තේ ටික ටික. ඉතින් ඒක ටික ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙච්ච දෙයක්. ඒක මේ ඕවර්නයිට් වෙච්ච දෙයක් නෙමෙයි. මම හිතන්නේ අවුරුදු 4ක විතර කාලයක් ඇතුළත බොහොම හිමීට මගේ සෝෂල් සර්කල්ස් වල ඉන්න කට්ටියත් එක්ක මම මේක කතා බහ කරලා ඒ සපෝට් එකත් එක්ක තමයි තව අනිත් අයත් එක්ක කතා බහ කරන්න ඕනේ. ඔය අද කාත් එක්ක හරි ඉන්නවද ජීවිතේ? ඔව් ඉන්නවා. සතුටින් ඉන්නවා? ඔව්. ඔය තාම සෙක්ස් කියන්න දේ එන්ජොයි කරනවද? ඔව්. හොඳයි. ඒක තමයි ජීවිතේ ඕනේ. අන්තිමට අපි ඔක්කොම සතුටින් ඉන්නවා. බොහොම ස්තුතියි ආවට. ඔයා ඇත්ත කිව්වටත් ස්තුතියි, කතා කරාටත් ස්තුතියි. අපි තව එපිසෝඩ් එකක හමු වෙමු. එතකන්